අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. අපි 2018 බස්නාහිර පළාත් විභාග ප්‍රශ්න පත්‍රයේ අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පේපර් එක අපි කලින් වීඩියෝ එකේදී MCQ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරා. අපි දැන් සෙකන්ඩ් පේපර් එක සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. හරි. අපි දන්නවා පළවෙනි ප්‍රශ්නය කේස් ස්ටඩි එකක් අනිවාර්ය ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ වගේම තමයි ව්‍යාපාර කොටසට අදාළ ප්‍රශ්න 3ක් සහ ගිණුම්කරණයට අදාළ ප්‍රශ්න 3ක් අපිට ලැබෙනවා. හරි. බලමු අපි මේ බලන්න දැන් ඔයාලට පේනවා 2018 වර්ෂ අවසාන එකේම බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය දීලා තියෙනවා කොටස් 10කින් සමන්විතයි සෑම කොටසකටම ලකුණු 2 ගානේ ලකුණු 20ක් ඔයාලට ලැබෙනවා පළවෙනි අනිවාර්ය ප්‍රශ්නයට. හරි ඊට පස්සේ මෙන්න ව්‍යාපාර කොටස ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසට අදාළව ප්‍රශ්න 3ක් ලැබෙනවා දෙවෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය සහ හතරවෙනි ප්‍රශ්නය කියලා. මේකෙන් කැමති ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න පුළුවන්. බලන්න. ලකුණු 8යි එක ප්‍රශ්නයකට ලකුණු 16ක් ඔයාලට ලැබෙනවා. එතකොට මේ ප්‍රශ්න දෙකක් තෝරගත්තා. ඊට පස්සේ දෙවන කොටස ගිණුම්කරණය ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න. බලන්න ගිණුම්කරණයේ ප්‍රශ්න 3ක් තියෙනවා සම්පූර්ණ ප්‍රශ්න 5 වෙනි ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය සහ 7 වෙනි ප්‍රශ්නය කියලා. නේද? 5 වෙනි ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය සහ 7 වෙනි ප්‍රශ්නය. මේකටත් ලකුණු 12 බැගින් ලකුණු 24ක් ඔයාලට ලැබෙනවා. ওই විදිහට තමයි ලකුණු 60 සමන්විත වෙන්නේ. පළවෙනි අනිවාර්ය ප්‍රශ්නයට ලකුණු 20ක්. ඒ වගේම තමයි ව්‍යාපාර කොටසට අදාළව ලකුණු 16ක්, ගිණුම්කරණයට අදාළව ලකුණු 24ක් තමයි ඔයාලට ලැබෙන්නේ. හරි. එහෙනම් අපි බලමු පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය. හරි. මෙන්න බලන්න සිද්ධිය වැදගත් සිද්ධිය හරියට තේරුම් ගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ තමයි අපි පිළිතුරු සපයන්නේ. බිනුවර ජීවත් වන ප්‍රදේශයේ වැව ආසන්නයේ විශාල පඤ්ඤායක් ඇත. රජය විසින් පොලිතින් බෑග් තහනම් කිරීමේ නීතිය පැනවීමෙන් පසු සුමුදු පන් බෑග් නමින් අලංකාර නවීන පන්නේ රටා සහිත පන් බෑග් නිපදවීමේ ව්‍යාපාරයක් 2017 1 දින බිනුවර ආරම්භය. මේ සඳහා ඔහු ඉතිරි කරගත් රුපියල් ලක්ෂ 2ක මුදලද රුපියල් 20000ක් වටිනා උපකරණද යෙදුවේය. 2017 1 දිනම රුපියල් 20000ක් යොදා බැංකු ජංගම ගිණුමක් ආරම්භුවේය. පන් බෑග් නිෂ්පාදනයට සේවකින් දෙදෙනෙක් බඳවා ගත්තේය. නියමිත පරිදි නිෂ්පාදන කටයුතු ඉටුවන්නේ දැයි සොයා බලා එසේ නොවන අවස්ථාවලදී එම කටයුතු වෙනස් කිරීමට බිනුවර වග බලා ගත්තේය. අන්න වැදගත් නේද? 2017 ජනවාරි මාස දරන ලද වියදම් පහත පරිදි වේ. හරි බලමු අපි වියදම්. පන් ඉදිරීමට සහ ගෙනීමට 20000යි. බෑග් සඳහා සේවකයන් බෑග් සාධන සේවකයන්ට නේද? බෑග් සාධන සේවකයන්ට වැටුප් 30000යි. ඇසුරුම් සඳහා 1800යි. කම්හල් කුලී 13000යි. විදුලි වියදම් චෙක් පතකින් 3000යි. ජල බිල චෙක් පතකින් 2000යි. උපකරණ වාර්ෂිකව 12% බැගින් ෂය කරයි. මාසය තුල නිෂ්පාදනය කළ බෑග් ගණන 1000කි. එක් බෑගයක් 20%ක ලාභාන්තිකයක් තබාගෙන බෑග් සියල්ලම විකුණන ලදී. විකුණුම් වෙනුවෙන් සියලු ආදායම් ලැබුණේ චෙක් පත් මගිනි. හරි අන්න වැදගත් දෙයක්. මේ බලන්න විකුණුම් සඳහා සියලු චෙක් විකුණුම් වෙනුවෙන් සියලු ආදායම් ලැබුණේ චෙක් පත් මගිනි. හරි. මෙන්න එහෙනම් අපිට සිද්ධිය දීලා තියෙනවා. සිද්ධිය වැදගත් අපි නේද? වැදගත් දේවල් highlight කරගන්න පුළුවන්. හරි බලමු අපි බිනුවර ජීවත් වන ප්‍රදේශයේ වැව ආසන්නයේ විශාල පඤ්ඤායක් ඇත. වැව ආසන්නයේ විශාල පඤ්ඤායක් ඇත. හරි තවත් එකක් රජය විසින් පොලිතින් බෑග් තහනම් කිරීමේ නීතියක් පනවලා තියෙනවා. හරි දැන් බිනුවර තමයි මේ බිනුවර නේද? බිනුවර තමයි ව්‍යාපාරය කරගෙන යන්නේ. හරි එතකොට මේක මෙයා විතරයි ඉන්නේ. ඔහු ඉතිරි කරගත් ලක්ෂ 2ක මුදලද රුපියල් 20000ක් වටිනා උපකරණද යෙදුවේය. මුදල් ලක්ෂ 2ක් යොදලා තියෙනවා 20000ක උපකරණ යොදලා තියෙනවා. 20000ක් යොදා බැංකු ජංගම ගිණුමක් ආරම්භුවේය. පන් බෑග් නිෂ්පාදනයට සේවකයන් දෙදෙනෙක් බඳවා ගත්තේය. නියමිත පරිදි නිෂ්පාදන කටයුතු ඉටුවන්නේ දැයි සොයා බලා එසේ නොවන අවස්ථාවලදී එම කටයුතු වෙනස් කිරීමට බිනුවර වග බලා ගත්තේය. හරි මෙන්න බලන්න එහෙනම්
නියමිත පරිදි නිෂ්පාදන කටයුතු ඉටුවන්නේ දැයි සොයා බලා එසේ නොවන අවස්ථාවලදී එම කටයුතු වෙනස් කිරීමට බිනුවර වග බලා ගත්තේ. හරි. ඊට පස්සේ තමයි වියදම් ටික දීලා තියෙන්නේ. මෙන්න බලන්න වියදම් ටික දීලා තියෙනවා. උපකරණ වාර්ෂිකව 12 බැගින් ශ්‍රය කරනවලු. මාසය තුල නිෂ්පාදනය කළ බෑග් ගණන දැන් පන් බෑග් තමයි නිෂ්පාදනය කරන්නේ. බෑග් ගන්න මාසය තුල 1000ක් හදලා තියෙනවා. එක් බෑගයක් 120ක ලාභාන්තිකයක් තබාගෙන බෑග් සියල්ලම විකුණන ලදී. විකුණුම් වෙනුවෙන් සියලු ආදායම් ලැබුණේ චෙක්පත් මගිනි. හරි. බලමු පුතේ පළවෙනි ප්‍රශ්නය අයන්න. සුමුදු පන් බෑග් ව්‍යාපාරය අරමුණ අනුව හා අයිති අනුව කුමන ව්‍යාපාර වර්ගයන්ට අදාළ වේදයි වෙන වෙනම ලියන්න. හරි. දැන් මේක අපිට පැහැදිලි. මෙයා තමයි ව්‍යාපාරයේ එක පුද්ගලයා ඉන්නේ. මේක ඒක පුද්ගල ව්‍යාපාරයක්. එහෙනම් මේක ඉස්සෙල්ලාම අපි ගමු අරමුණ අනුව. අරමුණ අනුව. අරමුණ අනුව පුතේ ව්‍යාපාර සංවිධාන වර්ග දෙකයි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. එහෙනම් අරමුණ අනුව මේක මොන ව්‍යාපාර වර්ගයක්ද? අපි දන්නවා ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. හරි. ඊට පස්සේ අපි ගන්නවා මොකක් අනුවද? අයිතිය. අයිතිය හෙවත් හිමිකාරීත්වය අනුව. අයිතිය අනුව. අයිතිය අනුව මේ ව්‍යාපාරය මොන අංශයේද? අයිතිය අනුව කොටස් දෙකයි. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ. එක් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අයිති ව්‍යාපාර වලට කියන්නේ පුතේ අපි පෞද්ගලික අංශය නේද? හරි. එහෙනම් මෙන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. හරි. ඔන්න එහෙනම් අයිතිය අනුව සහ අරමුණ අනුව නේද? හරි. ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර තුනයි පුතේ. අයිතිය අනුව වර්ගීකරණය කරනවා, අරමුණ අනුව වර්ගීකරණය කරනවා සහ පරිමාණය අනුව වර්ගීකරණය කරනවා නේද? මෙතනදී අපෙන් අහලා තියෙන්නේ අරමුණ අනුව මේ ව්‍යාපාරයේ මොන වර්ගයටද සහ අයිතිය අනුව. හරි. ඒකේ ආයන්න සංවිධාන ක්‍රමය අනුව කුමන ව්‍යාපාර වර්ගයන්ට අයත් වේද? හරි. සංවිධාන ක්‍රමය අනුව මේක ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ මොකද්ද ව්‍යාපාර වර්ගය? ඒක පුද්ගල ව්‍යාපාර. බිනුවර කියන පුද්ගලයා තමයි මේ ව්‍යාපාර පන් බෑග් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය කරගෙන යන්නේ. එහෙනම් මේක මොන ව්‍යාපාරයක්ද පුතේ? ඒක පුද්ගල ව්‍යාපාර. ඒක පුද්ගල ව්‍යාපාර. හරි. පැහැදිලි නේද? මෙන්න එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අයන්න සහ ආයන්න. හරි. බලන්න අපි යනවා එහෙනම් දෙවෙනි ප්‍රශ්නයට. මෙම ව්‍යාපාරයේ සම්බන්ධව ඇති ව්‍යාපාරික අවස්ථාවක් ඉදිරිපත් කරන්න. අපි දන්නවා පුතේ ව්‍යාපාර අවස්ථාවක් කියලා කියන්නේ බාහිර පරිසරයෙන් ව්‍යාපාරයට හිතකරව බලපාන දෙයකට තමයි අපි කියන්නේ අවස්ථාව. දැන් මෙයා පන් බෑග් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් තමයි කරගෙන යන්නේ. එහෙනම් මේක සාර්ථක වෙන්න බාහිර පරිසරයෙන් මෙයාට වාසිදායකව බලපාන දේවල් වලට තමයි අපි කියන්නේ අවස්ථා කියලා නේද? හරි. අපි බලමු අවස්ථා මොනවාද කියලා. හරි. වෙන බලන්න. එකක් තමයි ප්‍රදේශයේ වැවාසන්නේ විශාල පඤ්ඤායක් ඇත නේද? ඒක විශාල පඤ්ඤායක් තියනවලු. ඒ නිසා තමයි එයා එතනින් තමයි මේ පන් යොදාගන්නේ පන් ගන්නේ මේ පන් බෑග් නිෂ්පාදනයේට. හරි. අපිට ඒක ලියන්න පුළුවන් එකක්. ආයි තව ලියන්න පුළුවන් රජය විසින් පොලිතින් බෑග් තහනම් කිරීමේ නීතියක් පනවලා තියෙනවා. රජය විසින් පොලිතින් බෑග් තහනම් කිරීමේ නීතියක් පැනවීම නිසා තමයි මිනිස්සු යොමු වෙනවා පන් බෑග් සඳහා නේද? හරි. එහෙනම් ඒකත් එයාට බාහිර පරිසරයෙන් හිතකරව බලපාන දෙයක්. හරි. අපි ලියමු දෙකම. ප්‍රදේශයේ වැවාසන්නේ විශාල පඤ්ඤායක් පැවතීම. ප්‍රදේශයේ වැව ආසන්නේ විශාල පඤ්ඤායක් පැවතීම. තවත් එකක් ගන්න පුළුවන්. එතකොට රජය විසින් පොලිතින් බෑග් තහනම් කිරීමේ නීතියක් පැනවීම. රජය විසින් පොලිතින් බෑග් තහනම් කිරීමේ
නීතියක් පැනවීම. හරි. දැන් පැහැදිලි නේද? මෙන්න ව්‍යාපාර අවස්ථාවක් අහන්නේ. අපි අවස්ථා දෙකක්ම ලිව්වා. හරි. ඒකේ ආයන්න බලන්න පුතේ මෙම ව්‍යාපාරයේ නම ලියාපදිංචි කළ යුතුද ඔබේ පිළිතුරට හේතු දක්වන්න. හරි. දැන් මේක මොකක්ද ව්‍යාපාරයේ නම ලිය දාලා තියෙන්නේ මේ බලන්න. පිනුවර කරගෙන යන්නේ සුමුදු පන්බෑ නේද? එහෙනම් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ. එහෙනම් අනිවාර්යෙන් නාමය ලියාපදිංචි කළ යුතුයි නේද? අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් නම් පවත්වාගෙන යන්නේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුයි. හරි. එහෙනම් අපි ලියනවා හරි. ලියාපදිංචි කළ යුතුය ලියාපදිංචි කළ යුතුය. එනම් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන නිසා. ලියාපදිංචි කළ යුතුය. එනම් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන නිසා ව්‍යාපාරයේ නම ලියාපදිංචි කළ යුතුයි නේද? මේක විභාගෙදී ගොඩක් වෙලාවට අහනවා. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ ඒක පුද්ගල සහ හවුල් ව්‍යාපාර අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමින් හැර පුතේ වෙනත් නමකින් නම් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ අනිවාර්යෙන් ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුයි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. කළමනාකරන කාර්යයන් අතරින් පාලනයට අදාළ සිද්ධියක් ඡේදය ඇසුරෙන් ඉදිරිපත් කරන්න. පාලනය කියලා කියන්නේ වැඩේ හරියට අපේක්ෂිත මට්ටමින් වෙනවද කියලා බලලා එහෙම වෙන්නේ නැත්නම් ඒක නිවැරදි කරන්න ක්‍රියාමාර්ග ගන්න එකට තමයි කියන්නේ පුතේ පාලනය කියලා නේද? හරි අපි බලමු. එන්න. මේ බලන්න අපි highlight කරා. නියමිත පරිදි නිෂ්පාදන කටයුතු ඉටුවන්නේදයි සොයා බලා එසේ නොවන අවස්ථාවලදී එම කටයුතු වෙනස් කිරීමට විනුවර වග බලා ගැනීම. ඒක තමයි පාලනයට අදාළ නිදසුන මේ සිද්ධියට අදාළව. නියමිත පරිදි නිෂ්පාදන කටයුතු නියමිත පරිදි නිෂ්පාදන කටයුතු ඉටු වන්නේදැයි සොයා බලා එසේ නොවන අවස්ථාවලදී එම කටයුතු වෙනස් කිරීමට එසේ නොවන අවස්ථාවලදී එම කටයුතු වෙනස් කිරීමට කටයුතු කිරීම. මේක තමයි පාලනයට අදාළ සිද්ධියට අදාළ උදාහරණය නේද? එහෙනම් වැඩේ හරියට වෙනවද කියලා බලලා එහෙම වෙන්නේ නැත්නම් ඒක නිවැරදි කරන්න ක්‍රියාමාර්ග ගන්න එකට තමයි පුතේ කියන්නේ අපි පාලනය කියලා. ඒක ආයන්න. සිද්ධියේ සඳහන් මෙම ව්‍යාපාරයට ඇල්මැති පාර්ශවයන් දෙකක්. හරි. දැන් සිද්ධියේ සඳහන් ඇල්මැති පාර්ශවයන් අයිතිකරු ඉන්නවන්. නම් එක පාර්ශවයක් තමයි අයිතිකරු. මොනවා ලියන්න පුළුවන් කවුද අයිතිකරු? විනුවර. ආය සේවකයෝ බදව ගත්තා කියලා තියෙනවා. එහෙනම් අන්න ඇල්මැති පාර්ශවයක් තවත් සේවකයන් නේද? හරි. එහෙනම් අන්න සේවකයන් ආය තව බලන්න ඇල්මැති පාර්ශවයන් සිද්ධියේ සඳහන් වෙලා තියෙනවද කියලා. හරි. බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරලා තියෙනවලු. ඒතර බැංකුව කියන්නේ ඇල්මැති පාර්ශවයක් විදිහට අපිට ගන්න පුළුවන් නේද? මූල්‍ය ආයතන නේ. එහෙනම් බැංකුව. හරි. ඔන්න එහෙනම් සිද්ධියේ සඳහන් මෙම ව්‍යාපාරයට ඇල්මැති පාර්ශවයන් දෙකක් නම් කරන්න. මෙන්න එහෙනම් ඇල්මැති පාර්ශවයන් අයිතිකරු ඉන්නවා, සේවකයන් ඉන්නවා, ඒ වගේම තමයි බැංකුව. හතරවෙනි ප්‍රශ්නේ. ඉහත සිද්ධියේ සඳහන් නිෂ්පාදන සාධක දෙකක් නම් කරන්න.
හරි අපි දන්නවා නිෂ්පාදන සාධක සිද්ධියට අදාළව අපිට හතරම ලියන්න පුළුවන් මේ සිද්ධියට අදාළව භූමිය තියෙනවා ඒ වගේම තමයි පුතේ ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය එම නිෂ්පාදන සාධක සඳහා නිදසුන බැගින් ඉදිරිපත් කරන්න හරි අපි බලමු භූමියට අදාළ නිදසුන මේකේ මොනවාද පන් ශ්‍රමය සේවකයන් එක පැහැදිලිනේ ශ්‍රමයට වෙන්නේ සේවකයන් ඊට පස්සේ ප්‍රාග්ධනය සිද්ධියට අදාළව බලන්න නිෂ්පාදනයේදී යොදා ගන්නා මිනිසා විසින් සකස් කරන දේ මේ බලන්න හරි උපකරණ යොදලා තියෙනවා. ඒතර උපකරණ කියන්නේ ප්‍රාග්ධනය. ඊට අමතරව බලන්න තව හරි එහෙනම් උපකරණ ගන්න පුළුවන් ඒ වගේම තමයි යන්ත්‍ර ගන්නත් පුළුවන් ඒ වගේම උපකරණ හරි එහෙනම් ඔන්න ප්‍රාග්ධනයට අදාළ සිද්ධියක් උපකරණ මුදල් ගන්න පුළුවන් නේද ඊට පස්සේ අනිත් එක ව්‍යවසාය මොකද්ද ව්‍යවසායට අදාළ උදාහරණය මෙන්න මේ කියන සාධක තුන සංවිධානය කරමින් ව්‍යාපාරයක් කරගෙන යන එකට තමයි කියන්නේ ව්‍යවසාය කියලා. හරි. එහෙනම් ව්‍යවසායට අදාළ උදාහරණය බිනුවර විසින් ව්‍යාපාරය කරගෙන යාම. තම් පවත්වාගෙන යාම. මේක තමයි ව්‍යවසායට අදාළ උදාහරණය. බිනුවර විසින් ව්‍යාපාරය කරගෙන යාම. හරි. ඔන්න එහෙනම් පුතේ හතරවෙනි කොටස හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ හතරවෙනි කොටස ඉහත සිද්ධියේ සඳහන් නිෂ්පාදන සාධක අහලා තිබ්බා. ඒ වගේම තමයි නිෂ්පාදන සාධක වලට උදාහරණත් සහිතව තමයි පැහැදිලි කරන්න ඉන්නේ ගොඩක් වෙලාවට නේද? හරි. අපි යනවා එහෙනම් පස්වෙනි එක මෙන්න ගිණුම්කරණයට අදාළ ප්‍රශ්න කීපය 2017 දිනට මෙම ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණයේ ආගයන් සහිතව ලියා දක්වන්න. හරි. 1 දිනට අහන්නේ නේද? හරි. දැන් සමීකරණය අපි ලියමු ඉස්සෙල්ලාම. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. බලන්න 1 දින මොනවාද වෙලා තියෙන ගනුදෙනු කියලා. කීයක්ද මුදල් යොදලා තියෙන්නේ ලක්ෂ 2යි උපකරණ යොදලා තියෙනවා 20000යි. අයිතිකරු තමයි යොදලා තියෙන්නේ. මුදල් ලක්ෂ 2යි. හරි. එහෙනම් වත්කම් වලට ධන ලක්ෂ 2යි මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම තමයි අයිතිකරු යොදන්නේ. එහෙනම් හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 2යි ප්‍රාග්ධනය. හිමිකම වැඩි වෙනවා ලක්ෂ 2යි ප්‍රාග්ධනය. ඊට අමතරව 20000ක උපකරණ යොදනවලු. ඒතර උපකරණ කියන වත්කම වැඩි වෙනවා 20000යි. ඒ වගේම තමයි මේකත් යොදන්නේ ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා ප්‍රාග්ධනය. අන්න හිමිකම වැඩි වෙනවා 20000යි. බලන්න ඊට පස්සේ 1 ගනුදෙනු තියෙනවද තව? 1 දිනම රුපියල් 20000ක් යොදා බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරලා තියෙනවා නේද? 20000ක් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. හරි. මොකද්ද බලපෑම? බැංකුවේ තැන්පත් කරද්දී ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන සල්ලි තමයි අරන් ගිහිල්ලා බැංකුවේ දාන්නේ. ඒතර මුදල් අඩු වෙලා අපේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙනවා. ඒක වත්කමන්නේ. වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වෙනවා නේද? ධන 20000යි බැංකු කියන වත්කම වැඩි වෙලා ඍණ 20000යි මුදල්. ව්‍යාපාරයේ මුදල් කියන එක අඩු. මෙන්න එහෙනම් අවසානයේ ගිණුම් කරන සමීකරණයේ අගයන් ගමු අපි. වගකීම් නැහැ.
මේ බලන්න ලක්ෂ 2යි 20000යි මෙතන බලපෑමක් නැහැ. එහෙනම් පුතේ පැහැදිලි 2,20,000යි මුළුවත්කම්. හිමිකමත් 2,20,000යි. වගකීම් බලපෑමක් නැහැ. වගකීම් වල අගයක් නැහැ. හරි. මෙන්න එහෙනම් 1 දිනට මෙම ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය පැහැදිලිව ගන්න ළමයි විභාගෙදිත් එහෙමයි. එතකොට නිවැරදිව 1 වෙලා තියෙන ගනුදෙනු දාන්න. බලන්න. 1 දිනයක් දීලා තිබ්බොත් ඒ දක්වා ඒ දිනේ දක්වා වෙලා තියෙන ගනුදෙනු ටික තමයි අපි සටහන් කරන්නේ. හරි? හරි. එහෙනම් ඔන්න පස්වෙනි ප්‍රශ්නේ හරිය. මෙන්න ගිණුම් කරන සමීකරණය. 6 වෙනි එක. මෙම ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු මූලික පොත් නම් කරන්න. හරි. එහෙනම් මුදල් පොත අනිවාර්යෙන් අවශ්‍යයි. නේද? මුදල් පොතයි ඊට පස්සේ බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරලා තියෙනවලු. එහෙනම් බැංකු ගිණුම. මුදල් පොත බැංකු ගිණුම ඊට පස්සේ බලන්න තව මොනවාද පුළුවන් කියලා. චෙක් පත් වලින් ගෙවලා තියෙනවා. ඊට පස්සේ ෂෙය තියෙනවා. එහෙනම් ෂෙය එහෙම දාන්න පුළුවන් අපිට කොහෙද? පොදු ජර්නලේ. ඕනනම් පොදු ජර්නලේ ලියන්න පුළුවන්. මුදල් පොත බැංකු ගිණුම පොදු ජර්නලය. හරි. මෙන්න මූලික පොත්. මුදල් පොත බැංකු ගිණුම පොදු ජර්නලය. මෙම ව්‍යාපාරයේ 2017 ජනවාරි මාසය තුල මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න. හරි. බලමු අපි පිරිවැය මොනවාද දීලා තියෙන්නේ. මේ බලන්න. පන් ඉදිරීමට සහ ගෙනීමට 20000යි. හරි. 20000යි. ඊට පස්සේ බලන්න. සේවක වැටුප් 30000යි. සේවක වැටුප් 30000යි. ඇසුරුම් සඳහා 1800යි. සේවක වැටුප් 30000යි. ඇසුරුම් 1800යි. නිෂ්පාදනයට අදාළ මුළු වියදම ගන්න ඕනේ අපිනේ. හරි. ඊට පස්සේ කම්හල් කුලී 13000යි, විදුලි වියදම් 3000යි, ජල බිල 2000යි. කම්හල් කුලී 13000යි, විදුලි වියදම් 3000යි. හරි. කම්හල් කුලී 13000යි, කම්හල් කුලී 13000යි, විදුලි වියදම් 3000යි. ඊට පස්සේ බලන්න අපි ගන්නවා තව දීලා තියෙනවා මොනවාද? ජල බිල තියෙනවා 2000යි. ජල බිල 2000යි. ඊට අමතරව මොනවාද වියදම් තියෙන්නේ බලන්න. ෂය දීලා තියෙනවා. උපකරණ යොදලා තියෙනවා. බලන්න කියනවා කීයක උපකරණ දේදුවේ 20000ක උපකරණ නේද දේදුවේ අයිතිකරු. මේවා ෂය වෙනවලු වාර්ෂිකව 112ක්. මේ බලන්න එහෙනම් 20000යි අවුරුද්දටම තමයි 112යි. අපිට ඕනේ මාසික ෂය නේද? එහෙනම් මාසික පිරිවැයනේ අපෙන් අහන්නේ. හරි. මාසික ෂය හොයන්න බෙදනවා 12න්. 12ට 12 කැපෙනවා 100ට 1යි. කීයක් එනවද ෂය? මාසෙකට 200ක් ෂය. පැහැදිලි නේද? හරි. ඔන්න එහෙනම් උපකරණ ෂය 200යි. එකත් වියදමක්. පොදු කාර්ය වියදමක් නේ එක. උපකරණ ෂය 200යි. ටයි 2යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 2යි 5යි 8යි 2යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 3යි 6යි 7යි. කීයක් එනවද? රුපියල් 70000යි මුළු නිෂ්පාදන පිරිවැය.
මුළු නිෂ්පාදන පිරිවැය. මාසය තුල පන් බෑග් හදන්න 1000ක් හදලා තියෙනවලු. 1000ක් හදන්න කීයක් යනවද? රුපියල් 70000යි. පන් බෑගයක විකුණුම් මිල කීයද? හරි, මෙන්න බලන්න පුතේ, අපි නිෂ්පාදන පිරිවැය හොයාගත්තානේ. 1000ක් හදන්න රුපියල් 70000යි. එහෙනම් අපි ඉස්සල්ලාම හොයනවා. දැන් පිරිවැය නෙවෙයි යහන්නේ, පන් බෑගයක විකුණුම් මිල. එහෙනම් අපි ඉස්සල්ලාම පන් බෑගයක පිරිවැය දැනගෙන ඉන්න බෑ. හරි, විකුණුම් මිල හොයන්නේ පුතේ. විකුණුම් මිල සමානයි පිරිවැය ධන ලාභාන්තිකය. ඒකකයක පිරිවැය ධන ලාභාන්තිකය. පිරිවැය අපිට හොයාගන්න පුළුවන් මෙතනම රුපියල් 70000 බෙදනවා කීයෙන්ද? 1000. ඒකට එකතු කරනවා ලාභාන්තිකය. 1000 බෙදුවාම රුපියල් 70යි. ලාභාන්තිකය පිරිවැයට 20ක් කියලා කිය. රුපියල් 70 වැඩි කිරීම 120. බලන්න පුතේ, එතකොට පිරිවැය ඒකකයක රුපියල් 70යි. 70ට 120ක් රුපියල් 14ක්. රුපියල් 14යි. හරි, කීයක් එනවද එතකොට? රුපියල් 84ක්. මෙන්න එහෙනම් පන් බෑගයක විකුණුම් මිල කීයද? රුපියල් 84යි. හරි, පැහැදිලි නේද? අන්න රුපියල් 84යි පන් බෑගයක විකුණුම් මිල. 2017 1.31 දිනට මුදල් ශේෂය කීයද? 2017 1.31 දිනට මුදල් ශේෂය. හරි, මේ බලන්න ගනුදෙනු. හරි, ආරම්භයේ මුදල් යොදන්නේ කීයක්ද? ලක්ෂ 2ක්. ඊට අමතරව උපකරණ යොදනවා කීයක්ද? 20000ක්. හරි, ඒකෙන්නේ නෑ මුදල් වලට. ඊට පස්සේ ගනුදෙනු දීලා තියෙනවා. පන් ඉදිරීමට සහ ගෙනීමට 20000යි. බෑග් සාධන සේවකයන්ට වැටුප් 30000යි. ඇසුරුම් සඳහා 1800යි. කම්හල් කුලී 13000යි. හරි, බෑග් ගන්න 1000යිලු. එක් භාගයකින් 120ක ලාභාන්තිකයක් තබාගෙන බෑග් සියල්ලම විකුණලාදී විකුණුම් වෙනුවෙන් සියලු ආදායම් ලැබුණේ චෙක් පත් මගිනි. හරි, චෙක් පත් වලින් ලැබුණත් අපි ඉස්සෙල්ලා මුදල් වලට දානවා. හරි, අපි ගමු එහෙනම් මුදල් පොත. මුදල් ගිණුමක් අරගෙන හදමු අපි. මේ විදිහට අපිට ගිණුමක් අරගෙන හදන්න පුළුවන්. හරි, ප්‍රාග්ධනය යොදනවලු ලක්ෂ 2ක්. ප්‍රාග්ධනය යොදනවා ලක්ෂ 2යි. ඊට අමතරව බලමු අපි පන් ඉදිරීමට සහ ගෙනීමට 20000ක්. මේක ගෙවීමක්. හරි, ඊට කලින් බලන්න බැංකුවේ තැන්පත් කිරීම තියෙනව නේද? 20000ක් යොදා බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරා කියලා කියනව නේද? හරි, මේ බලන්න පුතේ, ලක්ෂ 2ක මුදලක් ප්‍රාග්ධනයේ යෙදුවා. උපකරණ යෙදුවේ 20000ක්. උපකරණයේදීම මුදල් වලට එන්නේ නැහැ. ජංගම ගිණුමක් ආරම්භ කරනවලු 20000ක්. ඒතර මුදල් අඩු වෙනවා. මුදල් වලට බැර වෙනවා බැංකු කියලා. විසිදාහයි බැංකු කියලා 20000යි. ඊට පස්සේ තමයි පන් ඉදිරීමට සහ ගෙනීමට ඒක ගෙවීමක් 30000යි. පන් ඉදිරීමට සහ ගෙනීමට 30000යි. සේවක 20000යි නේ. පන් ඉදිරීමට සහ ගෙනීමට 20000යි. සේවක වැටුප් තමයි 30000. 20000යි. ඊට පස්සේ සේවක වැටුප් ලියනවා අපි. සේවක වැටුප්
30000යි. හරි. සේවකයාට උක් ගෙවලා තියෙනවා 30000ක්. ඇසුරුම් වියදම් 1800යි. ඇසුරුම සඳහා කීයද? 1800යි. ඊට පස්සේ කම්හල් කුලී 13000යි. කම්හල් කුලී එකක් ගෙවීමක්. කම්හල් කුලී 13000යි. අනිත් ඒවා බලන්න පුතේ. චෙක් පත් වලින් විදුලි වියදම් චෙක් පතකින් ගෙවලා තියෙන්නේ. ජල බිලක් චෙක් පතකින්. ඒක ඉන්නේ නෑ එතකොට මුදල් ගිණුමට. චෙක් පතකින් ගෙවීම වෙන්නේ බැංකු ගිණුමට. හරි බලන්න විකුණුම් හැබැයි චෙක් පත් වලින් ලැබුණාට ඉස්සලාම මුදල් වලටනේ දාන්නේ. හරි බලන්න විකුණුම් අපි හොයාගන්නේ කොහොමද? ඒකකයක විකුණුම් මිල අපි හොයාගත්තා. මේ බලන්න පුතේ ඒකකයක විකුණුම් මිලාව අපිට 84යි. ඒ වගේ ඒකක කීයක් නිෂ්පාදනය කරලා තියෙනවද? 1000ක්. එතකොට විකුණනවලු ඒ කියන්නේ ඉතිරි තොග නැල්ලු ආදපු ඒවා ඔක්කොම විකුණලක් තියෙනවා. එහෙනම් 84000න් වැඩි කරාම කීයයිද විකුණුම් ආදායම? 84000. අන්න විකුණුම් ආදායම මුදල් ලැබි. චෙක් පතක් ලැබුණත් අපි මුදල් වලට දාන්න ඉස්සල්ලාම. හරි. එහෙනම් කීයද? 84000යි. හරි. එහෙනම් ඔන්න ඔච්චරයි ගනුදෙනු තියෙන්නේ. දැන් අපි තුලනය කරමු. හරි. 2,84,000යි. ඒකතුව මෙහා පැත්තට දාමු අපි. 2,84,000යි. බලන්න පුතේ අඩු කරනවා මේ ටික 0යි 0යි 2යි 8යි 2යි 10න් 0 එකක් ඉතුරුයි 2යි 5යි 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි 3යි 2යි 5යි 8යි 9යි 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 18න් 8 එකක් ඉතුරුයි 1යි. ශේෂය පහළට ගෙන ගියා. ශේෂය ඉදිරියට ගෙන ගියා. හරි. පැහැදිලි නේද? මෙන්න 1.31 දිනට මුදල් ශේෂය අපි ගණනය කරා 1,99,200යි. හරි. දැන් බලන්න පුතේ අවසාන එක 2017 ජනවාරි 31 දිනට අයිතිකරුගේ හිමිකම. ජනවාරි 31 දිනට ඒ කියන්නේ මේ මාසයෙන් පස්සේ අවසාන හිමිකම. කීයක්ද ආරම්භක හිමිකම? මේ බලන්න ආරම්භක සමීකරණය අපි ලිව්වා නේද? ආරම්භක හිමිකම කීයද? කීයක්ද යොදන්නේ? මුදල් යොදනවා ලක්ෂ 2ක්, උපකරණ යොදනවා 20000ක්. එහෙනම් අයිතිකරුගේ ප්‍රාග්ධනයේ කීයද ආරම්භයේ? 2,20,000යි නේද? හරි. එහෙනම් ඉස්සල්ලාම අපි ලියනවා 2017 1 දිනට ප්‍රාග්ධනය කීයද? රුපියල් 2,20,000යි. මේකට අපි එකතු කරනවා පුතේ ශුද්ධ ලාභය. කොහොමද අපි ශුද්ධ ලාභය අපි හොයාගන්නේ? දැන් මේ උදාහරණයේ හැටියට මේ බලන්නකෝ විකුණුම් අපි හොයාගත්තා කීයද? 84000යි. හරි. විකුණුම් කීයද? 84000යි. පිරිවැය නේද? මුළු වියදම බෑග් නිෂ්පාදනයට අදාළ මුළු වියදම කීයක් ආවද? මේ බලන්න රුපියල් 70000යි නේද මුළු වියදම. ඊට අමතරව වියදම් අපිට දීලා නැහැ නේ අපි ෂෙයත් එක්ක. අන්න වියදම යනවා කීයයිද? 70000යි. එතකොට පැහැදිලි පිරිවැය ගියා 70000 මුළු වියදම. හරි. වියදම අපි කලින් හදලා තියෙනවා. හරි. එහෙනම් 84000න් 70000ක් අඩු කරාම රුපියල් 14000යි ශුද්ධ ලාභය. හරි. දැන් බලන්න පුතේ 2,20,000ට එකතු කරනවා අපි 14000. කීයක්ද එතකොට? 2,34,000යි. මේක තමයි 2017 1.31 දිනට හිමිකම.
දෙදස් දාහතේ 1.31 දිනට හිමිකම කියද රුපියල් 2,34,000යි. හරි දැන් පැහැදිලි නේද? මෙන්න ආරම්භක ප්‍රාග්ධනයට ලාභය එකතු කරලා ගැනිලි අඩු කරන්න ඕනේ. ගැනිලි නෑ පුතේ. හරි එහෙනම් ඔන්න අපි 2018 බස්නාහිර පළාත් විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය පුළුල්ව සාකච්ඡා කරා නේද? කොටස් 10යි. සෑම කොටසකටම ලකුණු 2 බැගින් ලකුණු 20ක් ඔයාලට ලැබෙනවා. හරි. බලමු අපි දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ අයන්න. මිනිස් අවශ්‍යතාවයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? හරි මොකද්ද පුතේ අවශ්‍යතාවයක් කියන්නේ? ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ අත්‍යවශ්‍යයි. මේ අවශ්‍යතා නේද? මූලික අවශ්‍යතා 3ක් තියෙනවා. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. හරි. එහෙනම් අපි ලියනවා ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා නම් වේ. අවශ්‍යතා නම් වේ. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා නම් වේ. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල පොදුවේ දැකිය හැකි අරමුණු දෙකක්. ව්‍යාපාරවල පොදු අරමුණු දෙකයි තියෙන්නේ. එකක් ලාභ ඉපයීම. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල ඉතින් ප්‍රධානම පරමාර්ථය ලාභ ඉපයීමනේ. ඊට අමතරව ලාභ උපයන්න නම් පුතේ මොනවද කරන්න ඕනේ අපි? පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න ඕනේ. එහෙනම් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ලාභ ඉපයීම ඊළඟ එක මොකක්ද එතකොට? පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. හරි ඔන්න එහෙනම් පොදු අරමුණු දෙකයි ව්‍යාපාරවල. ඊට අමතරව උපාරමුණු නැත්නම් ඉලක්කයන් තියෙනවා. හරි එහෙනම් ව්‍යාපාරවල දැකිය හැකි පොදු අරමුණු දෙක ලාභ ඉපයීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. හරි මෙන්න බලන්න සත්‍ය අසත්‍යභාවය. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. පුද්ගලයන් තමා සතු අතිරික්ත භාණ්ඩ අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කරගනිමින් තමන්ට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ලබා ගැනීම හෙවත් භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කර ගැනීම බාටර් ක්‍රමය ලෙස හැඳින්වේ. හරි. ඈත අතීතයේ මිනිස්සු තමාට අවශ්‍ය සියලු භාණ්ඩ තමා විසින් නිෂ්පාදනය කරගත්තා. හැබැයි කල්යත්ම මිනිස්සුන්ට තේරුම් ගියා තමාට අවශ්‍ය සියලු භාණ්ඩ පුතේ තමා විසින්ම නිෂ්පාදනය කරගන්න බෑ කිය. ඒ නිසා එයාලා මොකද කරේ? තමාට වඩාත් හොඳින් කළ හැකි කාර්යයේ නිරත වුණා. ඒ හේතුවෙන් අතිරික්ත නිෂ්පාදන බිහි වුණා. ඒ අනුව එක් පුද්ගලයෙකුගේ අතිරික්ත නිෂ්පාදන තවත් පුද්ගලයෙකුගේ අතිරික්ත නිෂ්පාදන සමග හුවමාරු කරගනිමින් අවශ්‍යතා සපුරා ගත්තා. මේක තමයි ව්‍යාපාර විකාශනයේ පළමු අදියර. නේද? අපි කියනවා භාණ්ඩ හුවමාරුව. භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරා. එක්කෙනෙක් එළවලු දීලා වී ගත්තා. තව එක්කෙනෙක් වී දීලා එළවලු ගත්තා. අන්න ඒ වගේ සියලු භාණ්ඩ හුවමාරු කරගත්තා. නේද? එහෙනම් අන්න ඕකට අපි කියනවා භාණ්ඩ හුවමාරුව. එහෙම නැත්නම් ඒකටම තමයි කියන්නේ මේ බාටර් ක්‍රමය කියලා. හරි. එහෙනම් ඒක සත්‍යයි. මිනිස් උවමනා සීමිත වන අතර අවශ්‍යතා සීමිත වේ. මිනිස් උවමනාද සීමිත වෙන්නේ නෑ නේද? අවශ්‍යතා සීමිතයි උවමනා සීමිතයි. එහෙනම් ඒක අසත්‍යයි. අසත්‍යයි. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා නිෂ්පාදනය ලෙස හැඳින්වේ. හරි නේද? නිෂ්පාදිත වර්ග දෙකයි භාණ්ඩ හා සේවා. ඒ අනුව ව්‍යාපාරත් වර්ග දෙකකට බෙදෙනවා. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සැපයීමේ ව්‍යාපාර කියලා නේද? එහෙනම් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා නිෂ්පාදනය ලෙස හැඳින්වේ. දැන් රූපලාවන්‍ය ආයතනයකින් කරන්නේ සේවයක් සපයන. නේද? බැංකුවකින් රක්ෂණ ආයතනයකින් නේද? යම් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකින් අපේ අවශ්‍යතා සපුරාලනවා නම් ඒකට අපි කියන්නේ සේවා නිෂ්පාදනය. එහෙනම් ඒක සත්‍යයි.
නිෂ්පාදන සාධක ලෙස ව්‍යාපාර සඳහා යොදන කායික හා මානසික දායකත්වය ව්‍යවසායකත්වය. ව්‍යාපාර සඳහා යොදවන කායික හා මානසික දායකත්වයට කියන්නේ පුතේ අපි ශ්‍රමය කියලා. එහෙනම් ඒක අසත්‍යයි. ව්‍යවසායකත්වය කියලා කියන්නේ අවදානම් දරමින් මේ කියන නිෂ්පාදන සාධක තුන භූමීය ශ්‍රමය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක තුන සංවිධානය කරමින් ව්‍යාපාරයක් කරගෙන යන එකට තමයි පුතේ කියන්නේ ව්‍යවසායකත්වය නේද? හරි. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ හරි. තුන්වෙනි එක බලමු. පරිගණක තාක්ෂණය, sannivedana තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය හේතුවෙන් ඇති වූ නිෂ්පාදන ක්‍රමවල දියුණුවත් ප්‍රවාහන තාක්ෂණයේ දියුණුවත් තාක්ෂණික පරිසරයට අයත්ය. ව්‍යාපාර පරිසරය යනු කුමක්ද? ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන විවිධ සාධක ඇතුළත් වටපිටාව පරිසරය කියන්නේ වටපිටාවනේ. ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී ව්‍යාපාරයේ සඳහා විවිධ බලපෑම් ඇති කරන නේද? නැත්නම් ව්‍යාපාර සඳහා බලපෑම් ඇති කරන විවිධ සාධක ඇතුළත් වටපිටාවට අපි කියනවා මොකක් කියලාද? ව්‍යාපාර පරිසරය. හරි. කියන්නේ එහෙනම් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ව්‍යාපාරය කෙරෙහි බලපෑම් ඇති කරන විවිධ සාධක ඇතුළත් වටපිටාව විවිධ සාධක ඇතුළත් වටපිටාව ව්‍යාපාර පරිසරය වේ. හරි. ඒකේ ආයන්න බලන්න පුතේ. තාක්ෂණික පරිසරයේ වෙනස් වීම නිසා ව්‍යාපාරවල සිදු වූ වෙනස්කම් සඳහා නිදසුන් දෙකක්. තාක්ෂණික පරිසරයේ වෙනස් වීම නිසා ව්‍යාපාරවල සිදු වූ වෙනස්කම් සඳහා නිදසුන් දෙකක්. හරි. අපි ලියනවා සාමාන්‍ය තැපෑල වෙනුවට වර්තමානයේ මොනවද පාවිච්චි කරන්නේ? තාක්ෂණයේ දියුණුයිනේ. සාමාන්‍ය තැපෑල වෙනුවට දුරකථන හා විද්‍යුත් තැපෑල භාවිතා කිරීම. දුරකථන හා විද්‍යුත් තැපෑල භාවිතා කිරීම. එකක්. තවත් එකක් ගන්න පුළුවන්. අත්‍යන්ත්‍ර භාවිතය නැත්නම් මිනි ශ්‍රමය වෙනුවට අතීතයේ භාවිතා කළ මිනි ශ්‍රමය වෙනුවට නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම. හරි. මොන පැහැදිලි නේද? එහෙනම් වෙනස්කම් දෙකක් තාක්ෂණික පරිසරයේ සාමාන්‍ය තැපෑල වෙනුවට දුරකථන හා විද්‍යුත් තැපෑල පාවිච්චි කරනවා. මිනි ශ්‍රමය වෙනුවට නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා තියෙනවා නේද? දැන් අපි හිතමු ඒ දවස්වල අපි මිනි ශ්‍රමය භාවිතා කරමින් තමයි සියලු දේවල් කරගෙන තියෙන්නේ. නමුත් හැම දෙයකටම දැන් මැෂින් එකක් ඇවිල්ලා තියෙනවා. නවීන යන්ත්‍ර සූත්‍ර මගින් තමයි සිද්ධ කරන්නේ. හරි. හතරවෙනි එක ව්‍යාපාර සංවිධාන අරමුණ අනුව අයිතිය අනුව හා පරිමාණය අනුව වර්ග කෙරේ. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී භාවිතා කරන ප්‍රමාණාත්මක නිර්ණායක හතරක්. පරිමාණය අනුව ව්‍යාපාර වර්ග දෙකයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර. ඒතර ප්‍රමාණය කොහොමද මේක තීරණය කරන්නේ? ප්‍රධානම සාධකය තමයි සේවක සංඛ්‍යාව මත නේද? හරි. එහෙනම් ඔන්න එකක් නිර්ණායකයක් සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව ආය යොදා ගන්නා බල ශක්ති ප්‍රමාණය. යොදා ගන්නා බල ශක්ති ප්‍රමාණය. ආය ව්‍යාපාරයට ඇති
වෙළඳ පොළ කොටස ව්‍යාපාරයට ඇති වෙළඳ පොළ කොටස ආයෝජනය කර ඇති ප්‍රාග්ධන වටිනාකම්. හරි, මෙන්න ප්‍රමාණාත්මක නිර්ණායක පරිමාණය තීරණය කරන සේවක සංඛ්‍යාව අඩුයි නම් ඒක සුළු හා මධ්‍යම නැත්නම් සුළු පරිමාණ ව්‍යාපාරයක්. හැබැයි විශාල සේවක සංඛ්‍යාවක් සිටිනවා නම් ඒක මහා පරිමාණ. ඒ වගේම බල ශක්ති ප්‍රමාණය ව්‍යාපාරයට ඇති වෙළඳ පොළ කොටස නේද විශාල ප්‍රාග්ධනයක් නම් ආයෝජනය කරලා තියෙන්නේ ඒක මහා පරිමාණ ව්‍යාපාරයක්. කුඩා ප්‍රාග්ධනයක් නම් ආයෝජනය කරලා තියෙන්නේ ඒක අපි දන්නවා සුළු පරිමාණ ව්‍යාපාරයක්. හරි, එහෙනම් මෙන්න මේක වැදගත් පුතේ. පරිමාණය තීරණය කරන සාධක ව්‍යාපාර ආයතනයක පරිමාණය අනුව ව්‍යාපාර වර්ග දෙකයි සුළු හා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර කියලා. ඒ අනුව පරිමාණය තීරණය කරන සාධක 4ක් සේවක සංඛ්‍යාව යොදා ගන්නා බල ශක්ති ප්‍රමාණය ව්‍යාපාරයට ඇති වෙළඳ පොළ කොටස සහ ආයෝජනය කර ඇති ප්‍රාග්ධන වටිනාකම්. හරි. ඒක පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල දැකිය හැකි සමාන ලක්ෂණ දෙකක්. දෙකටම නෛතික පුද්ගල භාවයක් නැහැ. නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම. වගකීම අසීමිත වීම දෙකේමනේ. හවුල්කරුවන්ගේ සහ අයිතිකරුගේ වගකීම අසීමිත වීම. තව මොකක්ද ගන්න පුළුවන්? අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. දෙකටම නෑ අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. ඔන්න එහෙනම් ඒක පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල දැකිය හැකි සමාන ලක්ෂණ නෛතික පුද්ගල භාවයක් නැහැ, වගකීම අසීමිතයි, අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඔන්න එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙත් සාකච්ඡා කරා නේද? හරි, අපි බලමු තුන්වෙනි එකේ පළවෙනි එක බලන්න. ලංකා බැංකුව සහ මහජන බැංකුව නිකුත් කර ඇති ණය කාඩ්පත් නම් කරන්න. ලංකා බැංකුව සහ මහජන බැංකුව අපි දන්නවා ණය කාඩ්පත් නේද? අනුමත වෙළඳ ආයතන වලින් භාණ්ඩ හා සේවා ණයට ලබාගත හැකි වන පරිදි වාණිජ බැංකු නිකුත් කරලා තියෙන කාඩ්පත්. අපි ඒකට කියනවා පුතේ මොනවා කියලාද? ණයපත්. විවිධ වාණිජ බැංකු විසින් විවිධ නේද නාම වලින් යුත් ණය කාඩ්පත් නිකුත් කරනවා. හරි. එහෙනම් ලංකා බැංකුව මොකද්ද කාඩ්පත් වර්ගය? C bank visa. C bank visa කාඩ් එකේ නම. ඊට පස්සේ මහජන බැංකුව. මහජන බැංකුව People's Visa. People's Visa. හරි. අන්න ලංකා බැංකුව C bank visa, මහජන බැංකුව People's Visa. හරි. ණය කාඩ්පත් වලට අදාළව. හරි. ඒක ආයන්න බලන්න. ඉතුරුම් තැන්පත් හා ස්ථාවර තැන්පත් අතර වෙනස්කම් දෙකක්. ඉතුරුම් තැන්පත් හා ස්ථාවර තැන්පත් අතර වෙනස්කම් දෙකක්. ඉතුරුම් තැන්පතු මේ පැත්තේ ස්ථාවර තැන්පතු. හරි. මේ බලන්න පුතේ. ප්‍රධානම වෙනස්කමක් තමයි ඉතුරුම් තැන්පතු වල වරින් වර මුදල් තැන්පත් කළ හැක. මුදල් තැන්පත් කළ හැකි වීම හා ආපසු ලබා ගත හැකි වීම. අපිට ඕන වෙලාවක ගන්න පුළුවන්. සල්ලි හදිස්සියක් වුණ ගම. නමුත් පුතේ ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට බැංකුවේ දාලා තියෙන. ඒතකොට අපිට වරින් වර ගිහින් දාන්න බෑ, වරින් වර ගන්නත් බෑ. හරි. එහෙනම් කැන්සල් කරලා තමයි ඕනනම් ගන්න වෙන්නේ. එහෙනම් වරින් වර මුදල් තැන්පත් කර
නොහැකි වීම හා ආපසු ලබාගත නොහැකි වීම. හරි. වරින් වර මුදල් තැන්පත් කළ හැකිවීම හා ආපසු ලබාගත හැකිවීම ඉතුරුම් ගිණුම් වල ස්ථාවර තැන්පත් වල වරින් වර මුදල් ගන්නත් බෑ, ඒ වගේම දාන්නත් බෑ. හරි. තවත් එකක්, ඉතිරි කිරීමේ ගිණුම් සඳහා පාස් පොතක් ලැබේ. පාස් පොතක් ලැබේ. නමුත් ස්ථාවර තැන්පතු වලට පාස් පොතක් ලැබෙන්නේ නැහැ. තැන්පතු සහතිකයක් ලැබේ. තැන්පතු සහතිකයක් ලැබේ. හරි. සාපේක්ෂව අඩු පොලියක් හිමිවේ. ඉතිරි කිරීමේ ගිණුම් වලට පොඩි පොලියක් තමයි ලැබෙන්නේ. සාපේක්ෂව අඩු පොලියක්. නමුත් ඉතිරි කිරීමේ ගිණුමකට සාපේක්ෂව ස්ථාවර තැන්පතු වල වැඩි පොලියක් ලැබෙනවා. සාපේක්ෂව වැඩි පොලියක් ලැබේ. හරි. වැදගත් ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු අතර තියෙන වෙනස්කම්. හරි. පැහැදිලි නේද? අපෙන් අහන්නේ ඉතිරුම් තැන්පත් හා ස්ථාවර තැන්පත් අතර වෙනස්කම්. අපි වෙනස්කම් තුනක්ම ලිව්වා. වරින් වර මුදල් දාන්න පුළුවන් සහ ගන්න පුළුවන් ඉතිරුම් ගිණුම් වල. නමුත් ස්ථාවර තැන්පතු වල පුතේ වරින් වර මුදල් දාන්නත් බෑ, ගන්නත් බෑ. පාස් පොතක් ලැබෙනවා ඉතුරුම් තැන්පතු වලට, ස්ථාවර තැන්පතු වලට තැන්පතු සහතිකයක් ලැබෙනවා. ඉතුරුම් තැන්පතු වල සාපේක්ෂව අඩු පොලියක් ලැබෙනවා. නමුත් ස්ථාවර තැන්පතු වල සාපේක්ෂව වැඩි පොලියක් තමයි ලැබෙන්නේ. හරි. බලන්න දෙවෙනි එකේ අයන්. ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ලැබෙන වාසි 4ක් සඳහන් කරන්න. හරි. ප්‍රධානම වාසිය චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකිවීම. චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකිවීම. අනිත් විශේෂම වරප්‍රසාදය බැංකු අයිරා පහසුකම් ලබාගත හැකිවීම. බැංකු අයිරා පහසුකම් ලබාගත හැකිවීම. ස්ථාවර නියෝග ගෙවීම්. ස්ථාවර නියෝග ගෙවීම් සිදු කරගත හැකිවීම. තවත් එකක්, ඍජු ප්‍රේෂණ රැස් කරවාගත හැකිවීම. ඍජු ප්‍රේෂණ රැස් කරවාගත හැකිවීම. හරි. ඕනනම් තවත් එකක් ලියන්න පුළුවන්. ජංගම ගිණුම් හිමියෙකුට මාස් පතා ලැබෙනවා බැංකුවෙන් ප්‍රකාශයක්. ගිණුමේ විස්තර ඇතුළත් කරමින් අපි ඒකට කියනවා බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශයක් ලැබීම. හරි. ඔන්න එහෙනම් ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ලැබෙන වාසි 4ක් අපෙන් අහලා තිබ්බා. මෙන්න ජංගම ගිණුමක් පවත්වාගෙන යාමේ වාසි. හරි. ඒක ආයන්න. බැංකු ගිණුම් ප්‍රකාශය යනු කුමක්ද? නේද? එහෙනම් ගිණුමේ විස්තර ඇතුළත් කරමින් මාසයේ අවසානයේ බැංකුවෙන් නේද? වාණිජ බැංකුවෙන් ජංගම ගිණුම් හිමියාට ලැබෙන ප්‍රකාශයට තමයි අපි කියන්නේ බැංකු ගිණුම් ප්‍රකාශය. ජංගම ගිණුමේ ගනුදෙනු වල විස්තර ඇතුළත් කරමින් සෑම මාසයක් අවසානයේම වාණිජ බැංකුව විසින්
ජංගම ගිනුම් හිමියාට එවනු ලබන වාර්තාව වේ. ජංගම ගිනුම් හිමියාට එවනු ලබන වාර්තාව. මාසයක් අවසානයේ ගිණුමේ විස්තර ඇතුළත් කරමින් සෑම ජංගම ගිණුම් හිමියෙකුටම වාණිජ බැංකුව විසින් එවන වාර්තාවට තමයි අපි කියන්නේ බැංකු ප්‍රකාශය කියලා. හරි, තුන්වෙනි එක බලන්න. දේපල රක්ෂණය හා ජීවිත රක්ෂණය අතර ඇති වෙනස්කම් දෙකක්. හරි. මෙන්න පුතේ දේපල රක්ෂණය මේක ජීවිත රක්ෂණය. දේපල රක්ෂණයේදී අපි දන්නවා අවදානම නිශ්චිත නොවේ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අවදානම නිශ්චිත නොවේ. නමුත් ජීවිත රක්ෂණයේදී පුතේ අවදානම නිශ්චිත වේ. අවදානම නිශ්චිත වේ. අවදානම නිශ්චිත නොවේ. අවදානම නිශ්චිත වේ. තවත් එකක්. රක්ෂණ ඔප්පුවේ වටිනාකම දේපලේ වටිනාකම මත තීරණය වේ. රක්ෂණ ඔප්පුවේ වටිනාකම දේපලේ වටිනාකම මත තීරණය වෙනවා. නමුත් ජීවිත රක්ෂණයේදී රක්ෂණ ඔප්පුවේ වටිනාකම රක්ෂිතයාගේ ගෙවීමේ හැකියාව මත තීරණය වේ. හරි. ඕනනම් තවත් එකක් ලියන්න පුළුවන්. හානිපූර්ණය අදාළ වේ. හානිපූර්ණ මූලධර්මය අදාළ වේ. නමුත් මෙහා පැත්තේ ජීවිත රක්ෂණයට හානිපූර්ණය අදාළ වෙන්නේ නැහැ. හානිපූර්ණ මූලධර්මය අදාළ නොවේ. හරි. ඔන්න දේපල රක්ෂණය සහ ජීවිත රක්ෂණය අතර තියෙන වෙනස්කම්. නැත්නම් අපි කියනවා රක්ෂණය සහ ආරක්ෂණය. දේපල රක්ෂණයට කියනවා රක්ෂණය, ජීවිත රක්ෂණයට කියනවා පුතේ ආරක්ෂණය කියලා. නේද? තවත් වෙනස්කමක් ලියන්න පුළුවන්. අමතර ප්‍රතිලාභ නොලැබේ, අමතර ප්‍රතිලාභ ලැබේ. ජීවිත රක්ෂණයේ තමයි අමතර ප්‍රතිලාභ ලැබෙන්නේ. හරි. ඒකේ ආයන්න බලන්න. ප්‍රවාහන මූලිකාංග 4 ලියා දක්වන්න. හරි. මෙන්න ප්‍රවාහන මූලිකාංග. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්ත. හරි. මාර්ගය, මාධ්‍ය, බලය සහ පර්යන්ත. මාර්ගය කියන්නේ විවිධ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා මම්මාවත්. මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, ජල මාර්ග නේද? මාධ්‍ය කියලා කියන්නේ මෙන්න මේ කියන විවිධ මාර්ගවල යොදා ගන්න ධාවනයට යොදා ගන්නා යාන වාහන වලට අපි කියනවා මාධ්‍ය කියලා. ඒතර බලය කියන්නේ පුතේ මේ ප්‍රවාහන මාධ්‍යයන් ධාවනයට යොදා ගන්නා ශක්තිය, අවශ්‍ය වන ශක්තිය අපි කියනවා බලය. පර්යන්ත කියන්නේ ප්‍රවාහන මාධ්‍යයන් හසුරවන්න යොදා ගන්නා ස්ථාන. බස් නැවතුම් පොළ, දුම්රිය නැවතුම් පොළ, වරාය සහ ගුවන් තොටුපොළ නේද? හරි. අනිවාර්යෙන් මතක තියාගන්න. මේවා විභාගෙදී අනිවාර්යෙන් අහන්න. ප්‍රවාහන මූලිකාංග 4. හරි. අපි යමු ඒකේ අවසාන එක සත්‍ය සත්‍යභාවය. පිරිවැය යනු sannivedana මූලිකාංගයකි. හරිද? sannivedana මූලිකාංග යවන්නා නේ sannivedana ක්‍රියාවලිය යටතේ නේද? හරි. එහෙනම් පිරිවැය කියන්නේ sannivedana මූලිකාංගයක් නෙවෙයි. අසත්‍යයි. වේගවත් බව ගුවන් ප්‍රවාහනයේ වාසියක් වන අතර පිරිවැය අධික වීම හි අවාසියකි. හරි නේද? ගුවන් ප්‍රවාහනය තමයි වේගවත්ම ප්‍රවාහන ක්‍රමය නේද? අහසින් යන්න පුළුවන් නේද? එතකොට ඒක තමයි වේගවත්ම. හැබැයි
පිරිවැය අධික වීම ඒක අවාසියක්. හරි. වැඩි පිරිවැයක් ගත වෙනවා. ඒක හරි නේද? සත්‍යයි. ශ්‍රී ලංකාව රෙදි ආනයනය කරන අතර නිමියඳුම් අපනයනය කරයි. හරිනේ රෙදි ආනයනය කරනවා නිමියඳුම් අපනයනය කරනවා. හරි නේද? රෙදි ගෙන නිමියඳුම් නිෂ්පාදනය කරලා අපනයනය කරනවා. ඒක සත්‍යයි. දේපල හෝ ජීවිත රක්ෂණය කළ විට ඒවායේ ඇති අවදානම නැතිවේ. අවදානම නැති වෙන්නේ අවදානම අඩු කරගන්නනේ අපි මේ රක්ෂණය කියන එක යොදාගන්න. අපිට තියෙන අවදානම අවම කරගන්න තමයි පුතේ රක්ෂණය කියන එක යොදාගන්න. එහෙනම් අවදානම නැති වෙන්නේ නැහැ මේකෙදි නේ. රක්ෂණය කරා කියලා අවදානම නැති වෙලා යන්නේ නැහැ. හරි. එහෙනම් ඒක අසත්‍යයි. හරි. පැහැදිලි නේද? මෙන්න එහෙනම් අපි තුන්වෙනි ව්‍යාපාර කොටසට දාලා ප්‍රශ්න 3යි. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ කතා කරා, තුන්වෙනි ප්‍රශ්නය කතා කරා නේද? හරි. හරි. එහෙනම් පුතේ අපි යනවා හතරවෙනි ව්‍යාපාර කොටසට දාලා අවසාන ප්‍රශ්නය. ආයෝජනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දැන් අපිත් එහෙමයිනේ නේද? දැන් ඉතිරි කරගත් මුදල් පුද්ගලයෙකු තමා උපයන ආදායමෙන් ඉතිරි කරගත් මුදලක් යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යොදවනවා. නේද? වලගේ දෙමාපියෝ ඉතිරි කිරීමේ මුදල් ළඟ තියාගෙන ඉන්නේ නැහැ. මොකක් හරි කටයුත්තක යොදනවා. එතකොට එහෙම නැත්නම් අපි කියනවා නේද සරලව බැංකුවේ හරි දානවානේ, account එකේ හරි දානවා. ඒකත් ආයෝජන මාර්ගයක්. හරි. එහෙනම් මොකක්ද පුතේ ආයෝජනය යන්නෙන් අදහස් කරන්නේ? එතකොට පුද්ගලයෙකු තමා උපයන ආදායමෙන් ඉතිරි කරගත් මුදලක් යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යෙදවීම ආයෝජනය නම් වේ. හරි. එහෙනම් තමා උපයන ආදායමෙන් ඉතිරි කරගත් මුදලක් යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යොදවනවා නම් අපි ඒකට කියනවා ආයෝජනය කියලා. හරි. ඒකේ ආයන්න බලන්න ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක්. හරි. සාපේක්ෂව වැඩි පොලියක් හිමිවීම. මේ ඉතුරුන් ගිණුමකට සාපේක්ෂව වැඩි පොලියක් හිමිවීම. හරි. අපිට පොලිය ගන්න පුළුවන් නේද? මාසිකව ගන්න පුළුවන්, නැත්නම් පොලියත් කල් පිරුණාට පස්සේ givisගත් පරිදි ලබා ගන්න පුළුවන්. පොලිය මාසිකව හෝ කල් පිරුණු පසුව හෝ පොලිය අපිට කැමති ආකාරයකට ගන්න පුළුවන්. පොලිය මාසිකව හෝ කල් පිරුණු පසුව හෝ givisගත් පරිදි ලබාගත හැකි වීම. හරි. මොනම් තවත් එකක් ප්‍රතිලාභයක් ස්ථාවර තැන්පතුව ඇපේට තබා ණය මුදලක් නේද? තැන්පතුවේ යම් ප්‍රතිශතයක් ණයක් විදියට ගන්න පුළුවන් නේද? ස්ථාවර තැන්පතුව ඇපයට තබා ණය මුදලක් ලබාගත හැකි වීම. මෙන්න එහෙනම් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ සාපේක්ෂව වැඩි පොලියක් හිමි වෙනවා. පොලිය මාසිකව හෝ කල් පිරුණු පසුව හෝ givisගත් පරිදි ලබා ගන්න පුළුවන්. ස්ථාවර තැන්පතු ඇපයට තබා ණය මුදලක් ලබාගත හැකි වීම. හරි. බලන්න දෙවෙනි එක අයන්න. සාමාන්‍ය කොටස්වල ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක්. හරි. ප්‍රධානම ප්‍රතිලාභයේ කොටස් වලට ලැබෙන්නේ ලාභාංශ ආදායම. ලාභාංශ
ආදායමක් ලැබීම. හයි ප්‍රාග්ධන ලාභ. මොකද්ද පුතේ ප්‍රාග්ධන ලාභ කියන්නේ? ගත්ත ගානට වඩා වැඩි ගාන. රුපියල් 100 ගාන එක කොටසක් අරගෙන 150 ගාන විකුණන. ප්‍රාග්ධන ලාභ ලබාගත හැකි වීම. තවත් එකක් අවශ්‍ය නම් විකුණා මුදල් ලබාගත හැකි වීම. මෙන්න මේ කියන ප්‍රතිලාභ ලැබෙනවා නේද? සාමාන්‍ය කොටස් වල ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ ලාභාංශ ආදායමක් ලබා ගන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභ වැඩි ගානට විකුණලා ප්‍රාග්ධන ලාභ. ඒ වගේම තමයි පුතේ අවශ්‍ය නම් විකුණලා මුදල් කරගන්නත් පුළුවන් නේද? හරි. ඒකේ ආයන්න බලන්න. කළමනාකරණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මොකක්ද කළමනාකරණය? මැනේජ්මන්ට් නේද? මොකක්ද මේ මැනේජ්මන්ට් කියලා කියන්නේ? ව්‍යාපාරයක අරමුණු සඵලදායීව ඉටු කරගන්න. හිතපු විදිහටම වැඩේ කරගන්න. අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීම. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමැවීමක් අපි කියනවා කාර්යක්ෂම. එහෙනම් අවම සම්පත් ප්‍රමාණයකින් සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් ව්‍යාපාරය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීමේ ක්‍රියාවලියට කියනවා පුතේ අපි මොකක් කියලාද? කළමනාකරණය. ව්‍යාපාරයක අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් ව්‍යාපාරය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීමේ ක්‍රියාවලියයි. කළමනාකරණයේ කාර්යයන් හතරෙන් මෙන්න සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. හරි. තුන්වෙනි එක නිෂ්පාදිත පාරිභෝගිකයා වෙත ලබා දීමට නිෂ්පාදකයෙකුට භාවිතා කළ හැකි විවිධ මාර්ග ඇත. ඒ සඳහා නිදසුන් දෙකක්. හරි. එකක් තමයි අපි දන්නවා ඍජු බෙදා හැරීම. ඍජු බෙදා හැරීම. මොකද්ද පුතේ මේ ඍජු බෙදා හැරීම කියන්නේ? නිෂ්පාදකයා විසින්ම පාරිභෝගිකයාට. නිෂ්පාදකයා විසින්ම එකත් මම ලියන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. නිෂ්පාදකයා විසින්ම පාරිභෝගිකයන්ට සැපයීම. හරි. එකක් තමයි ඍජු බෙදා හැරීම. නිෂ්පාදකයා විසින්ම නේද? නිලවලු වගා කරන ගොවියෙක් ගිහිල්ලා පාරිභෝගිකයාට අලෙවි කරනවා නම් ඒක ඍජු බෙදා හැරීමක්. අංක 2 දෙවෙනි ක්‍රමය තමයි පුතේ අතරමැදියන් මගින් බෙදා හැරීම. ඍජු බෙදා හැරීම අතරමැදියන් මගින් බෙදා හැරීම. කවුද අතරමැදියන් විදියට පාවිච්චි වෙන්නේ? සිල්ලර වෙලෙන්දා, තොග වෙලෙන්දා හා නියෝජිතයන් මගින් බෙදා හැරීම. මෙන්න වැදගත් දෙයක්. නිෂ්පාදිත පාරිභෝගිකයා වෙත බෙදා හරින ආකාර දෙකයි ඍජු බෙදා හැරීම සහ අතරමැදියන් මගින් බෙදා හැරීම. ඍජු බෙදා හැරීම කියලා කියන්නේ ඍජු අලෙවිය කියලාත් අපි කියනවා. නිෂ්පාදකයා විසින්ම පාරිභෝගිකයාට සපයනවා නම් අපි ඒකට කියන්නේ පුතේ ඍජු බෙදා හැරීම.
එතකොට අතරමැදියන් මගින් බෙදා හැරීම කියලා කියන්නේ සිල්ලර වෙලෙන්දා තොග වෙලෙන්දා හෝ නියෝජිතයන් මගින් බෙදා හරිනවා නම් අපි ඒකට කියනවා අතරමැදියන් මගින් බෙදා හැරීම නේද? හරි. අපි යනවා අවසාන එක සත්‍යභාවය. පාසලේ වාණිජ දිනය පැවැත්වීම සඳහා කළ යුතු කාර්යයන් තීරණය කිරීම හා අවශ්‍ය මුදල් හා සම්පත් ලබා ගන්නා ආකාරය තීරණය කිරීම සංවිධානකරණයට අයත් කාර්යයකි. බලන්න. පාසලේ වාණිජ දිනය පැවැත්වීම සඳහා කළ යුතු කාර්යයන් තීරණය කිරීම හා අවශ්‍ය මුදල් හා සම්පත් ලබා ගන්නා ආකාරයේ තීරණය කරනවා නම් පුතේ අපි ඒකට කියන්නේ මොකද්ද? සැලසුම්කරණය නේද? එහෙනම් සංවිධානකරණයට අයත් කාර්යයක් නෙවෙයි. ඒක අසත්‍යයි. ඒකට අපි කියන්නේ සංවිධානකරණය. සැලසුම්කරණය. නමුත් මෙතන කියලා තියෙන්නේ සංවිධානකරණය. තීරණය කරනවා නම් අපි ඒකට කියන්නේ සැලසුම්කරණය. ඒකේ ආයන්න මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය. පාරිභෝගික අවශ්‍යතාවලට අදාළ වටිනාකමකින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලියට අපි කියන්නේ මොකක් කියලාද? අලෙවිකරණය කියලා කියනවා. එහෙනම් ඒක සත්‍යයි. ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේදී සලකා බලන සාධක වන අවදානම හා ප්‍රතිලාභය අතර ඇත්තේ ප්‍රතිලෝම. යම් ආයෝජන මාර්ගයක පුතේ අවදානම වැඩි වෙන්න ප්‍රතිලාභත් වැඩි වෙන්නේ නේ. අවදානම අඩුයි නම් ප්‍රතිලාභත් අඩුයි. දැන් ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කර අවදානම අඩුයි ප්‍රතිලාභත් අඩුයි. හැබැයි කොටස් වෙළඳ පොළ ආයෝජනයක් වගේ අවදානම වැඩි ප්‍රතිලාභත් වැඩි. එහෙනම් ප්‍රතිලෝම නෙවෙයි අපි කියන්නේ අනුලෝම. ප්‍රතිලෝම වෙන්න නම් අවදානම ඉහළ යද්දි ප්‍රතිලාභ පහළ යන්න ඕනේ. එහෙම නෙවෙයි. අවදානම ඉහළ යද්දි ප්‍රතිලාභත් ඉහළයි. එහෙනම් ඒක අපිට කියන අනුලෝම සම්බන්ධතාවයක් නේද? අනුලෝම ප්‍රතිලෝම. දැන් මේක ප්‍රතිලෝම කියලා කියන්නේ. එහෙනම් ඒක අසත්‍යයි. කොටස් වෙළඳපොළ ගනුදෙනු මෙහෙයවනු ලබන්නේ කොළඹ කොටස් හුවමාරුව. හරි නේද? කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු මෙහෙයවන්නේ පුතේ කොළඹ කොටස් හුවමාරුව මගින්. මේක සත්‍යයි. හරි. මෙන්න එහෙනම් පැහැදිලි අපි සම්පූර්ණයෙන් කතා කරා පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය 2018 බස්නාහිර පළාත් විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය ඒ වගේම තමයි ව්‍යාපාර කොටසට දාල ප්‍රශ්න 3 ඉතා පුළුල්ව සාකච්ඡා කරා. මේ කියන හැම කරුණක්ම ඔයාලට වැදගත්. නේද? ඔයාලගේ විභාගෙදී මේ ප්‍රශ්න මේ විදියට අහන්නත් පුළුවන් නේද? මේ වගේම ප්‍රශ්න තමයි අහන්නේ. ඒ නිසා මේවා නැවත නැවත කරාම තමයි Tamanට හොඳ අවබෝධයක් ලැබෙන්නේ. මේක මේ රිවිෂන් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. නේද? මේ පේපර්ස් වලට උත්තර ලියන විදිහ නේද? එතකොට තමයි ඔයාලට ලේසියෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ඔයාලගේ අවුරුද්දේ විභාගයට හොඳ ඒ සාමාර්ථයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හිතනවා ඒකට මේක ලොකු රුකුලක් වෙනවා කියලා. එහෙනම් ඔන්න අපි ඉතා පුළුල්ව සාකච්ඡා කරා පුතේ 2018 බස්නාහිර පළාත් විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය සහ ව්‍යාපාර කොටසට දාල ප්‍රශ්න 3. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් ව්‍යාපාර කොටසට දාලා ගිණුම්කරණයට අදාළ නේද? මේ 2018 බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ ගිණුම්කරණයට අදාළ ප්‍රශ්න 3 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.